ආයිබෝවන් ඇත්ත කියන්නයි බිමිඳ ගන්නයි මොකට බය වෙනවද කියලා කතාවක් තියෙනවනේ. ඒත් ඉතින් අද කාලේ කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්නත් බෑ. අද අපි ඔබට කියන්න යන්නෙත් එහෙම කතාවක්. සියලුම සිරකරුවෝ මිනිස්සුයෝ යනුවෙන් වැලිකඩ සිරගෙදර තාප්පේ ලොකුවට සඳහන් කරලා තියෙනවා. නමුත් සිරකරුවන්ට සිරගෙදරදී මනුස්සත්වයේ දොරටු වෙනුවට අපායේ දොරටු විවෘත වන බව නම් හිරපත් කෑ මිනිසයන්ගෙන් අහන්න ලැබෙනවා. වැරදිකරුවන් හිරගෙදරට යා යුතුයි. ඔවුන්ට සුදුහුණු ගෑමෙන් වෙන්නේ අහිංසක ජීවිතයක් අහිමිවීම හෝ සමාජයට පිරලයක් ඇතිවීම පමණයි. නමුත් හිරගෙදර මිනිසුන්ටත් මීට වඩා මානුෂික ක්‍රමවේදයක් තිබිය යුතුයයි අපි විශ්වාස කරනවා. අද නැත්තෙත් ඒකම තමා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක හැමෝටම එක නීතියක් රජ කරනවා නම් බොහෝ සිරකරුවන් අද නිදැල්ලේ ඉන්න ඕන. කොහොම වුණත් මීට වසර 4කට පෙර මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වාව නිදහස් කිරීමේ සිද්ධිය ආණ්ඩුවේ ඩීල් එකක් කියලා මේ දිනවල සමාජයේ දැඩි කතාබහකට ලක් වෙනවා. ඩීල් එකක් හරි මොන කෙන්ගිටිකින් හරි මිනිහෙකුට සාධාරණීට වෙලා නිදහසේ ඉන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්. හැබැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට. එතකොට එයාටත් සාධාරණයක් වුණාද කියන ගැටලුවක් තියෙනවා. ඒ ගැන ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ලියපු ලියුමක් අපි ඔබට කියනවා. ඊට ඉස්සෙල්ලා මේ ටිකත් අපි මතක් කරන්න ඕන. හැබැයි ඔය සිද්ධියේදී දුමින්ද සිල්වාත් එළව ගිහින් මෙලව ආපු හැටි අපි දැක්කා. ඔහුටත් වෙඩි වැදුනා. සිංගප්පූරුවේ රෝහලක මාස ගණනාවක් ප්‍රතිකාර ලැබෙමින් තමයි ඔහු ප්‍රකෘති තත්ත්වයට ආවේ. වැඩේ කියන්නේ අදාළ සිද්ධියේදී දුමින්ද සිල්වා එළියට එද්දී ඔහුත් එක්ක මරණීය දණ්ඩනය නියම වූ අනිත් මිනිසුන්ටත් ඒවා සනාව නොලැබීමයි. ඒක නිසා වෙන්නේ නැති රටේ මිනිස්සු මේක ඩීල් එකක් කියලා කියන්නේ. හැබැයි ඔන්න දුමින්දෝ නිදහස් කළා වගේ අපිවත් නිදහස් කරන්න කියලා මහර බන්ධනාගාරයේ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කරලා. ඒකත් ඉතින් එක අතකින් සාධාරණයි. ඒ දුමින්ද වගේ පොරවල් නෙමෙයිනේ ඒ සිරකරුවන්. අනේ ජනාධිපතිතුමනි මේ හිරේ ඉන්න මිනිසුන්ව පුනරුත්ථාපනය කරලා හරි එළියට දැම්මනම් දුමින්දෝ දැම්මට වඩා පිනක් ඔබතුමාට ලැබෙයි. මොකද පොහොය දිනවල හිරේ ඉන්න අයව නිදහස් කරන්නේ පිනට නෑ. මොකද ඔය පොරවල් ලේබලේ නැතිව හිරපත් කරන ගොඩක් එවුන්ගේ දරුවා අනේක දුක් විඳිනවා ඇති. කන්න බොන්න නැතිව මේ කොරෝනා ව්‍යාසනයත් එක්ක ඔවුන්ට ඒක දැනෙනවත් ඇති. ඒත් ඉතින් නීතියේ තියෙන හිල් වහලා දැම්මනම් හිරපාරාදේ කවුරුත් ඇතුළට යන එකක් නම් නැහැ. මේ රටේ තියෙන කුහක කාලකන්ණි දේශපාලනය තමයි හැමදේටම මුල. ಭಾರತ ලක්ෂ්මන් මිය යන්නේ දුමින්ද සිල්වා හිරකට යන්නේ දේශපාලන පටලැවිල්ලකට. රංජන් රාමනායකත් මේ නඩුව ගැන කියපු කතා අපි පසුගිය කාලේ දැක්කා. දේශපාලනය රට කරනවා මදිවට එක එක හැඳිවලින් එක එක්කෙනාට බෙදද්දි අහිංසක මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි. ಭಾರತ ලක්ෂ්මන් මහතාව ඝාතනය කිරීමේ වරදට දුමින්ද සිල්වා සමග අනුර තුෂාරද මෙල් රවි ජයනාත් නොහොත් දෙමට කොට චමින්ද ඇතුළු 5 දෙනෙකුට මරණ දණ්ඩනය හිමි වුණා. හැබැයි දුමින්ද සිල්වාට දුන්න නිදහස ගමේ පියසෙන කෙනෙකුට නම් කිසිම රජයකින් ලැබෙන එකක් නැහැ. කොහොම වුණත් දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරීම ගැන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලේනා බී ටෙබ්ලිට්ස්ද සිය අසතුට පළ කිරීම විශේෂත්වයක්. එවැනි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු බවට පත් කළ දුමින්ද සිල්වාගේ සමාව නීතියේ ආධිපත්‍යයට වළකපයි යනුවෙන්. එහෙම කියන අය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම අගය කරලා තියෙනවා. ත්‍රස්තවාදීනුත් ඉතින් මරණ දඬුවම ලැබලා තියෙන්නේ කොස්කොටලා නෙමෙයිනේ. ඒ හින්දා හිරගෙදර ඔක්කොම ටික නිදහස් කරලා අලුතෙන්ම ආයෙත් හිරගෙදර පෙරෙව්වත් කමක් නැහැ. රටට සාමය සහ සමාජීය යහපතක් වෙනවා නම්. ಭಾರತ ලක්ෂ්මන් සිද්ධියේ වැඩිම සිත්තවලට පැත්තුනේ ඇයගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය. ඇය මෙන්න මෙහෙමයි දුමින්ද නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිතුමාට ලියුමක් ලියලා තියෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුදු ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය මම වෙමි. මහාධිකරණයේ විනිසුරුවන් දෙදෙනෙකු විසින් ලබා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු විනිසුරුවන් 5 දෙනෙකු විසින් තහවුරු කරනු ලැබූ නඩු තීන්දුව විසිකර දමා ඔබතුමා විසින් ජනාධිපති සමව ලබා දී මුදා හැරි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිස විසින් 2011 10 8 වැනි දින වෙඩි උණ්ඩ 20කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින්
විඩිතබා මහමග ඝාතනය කරනු ලැබුවේ මගේ ආදරණීය පියාණන්ය. 2011 8 දින අප නිවසට ලැබුණු දුරකථන ඇමතුමකින් සැලවුවේ මගේ පියාට වෙඩිතබා ඇති බවයි. ඒ මොහොතේ නිවසේ සිටියේ මමත් මාගේ මවත් පමණි. එම දුරකථන ඇමතුම අපි බැරෑරුම්ම නොගත්තෙමු. ඊට හේතුව වූයේ මෙවැනි දුරකථන ඇමතුම් එම කාලයේ වරින් වර පැමිණි නිසා එවැනි අවස්ථාවල මගේ පියා නිරුපද්‍රිතව සිටින බවට අප සොයා බැලීමේදී තහවුරු කරගත් නිසාත්ය. ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ අවසාන ජනාධිපතිවරණ රැළිය 1999 වසරේදී බොරැල්ලේදී සූදානම් කළේ මගේ පියාය. එම රැළියට LTT බෝම්බ ප්‍රහාරයක් එල්ලුවේ තමා නිරුපද්‍රිතව සිටින බව මගේ පියා නිවසට දුරකථන ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර තිබුණි. මා සමග මාගේ මල්ලි උදෑසන පාසල් යාමට පෙර පියාට වඳින්නට ගිය අවස්ථාවේ ලේ වලින් තෙත් බරිත වූ ජාතික ඇඳුම උනා දමා තිබුණ ආකාරය තවමත් මගේ මතකයේ ඇත්තේය. අවුරුදු 30ක දේශපාලන ජීවිතයේ මෙවැනි අවස්ථා අතිශයින් සුලභ බැවින් එදිනද අප කලබල වූයේ නැත. එහෙත් දුරකථන ඇමතුමන් අතොරක් නොමැතිව ගලා එද්දී මමත් මාගේ මවත් ජාතික රෝහල කරා පිටත් විමු. පසුව අපට දැනුම් දුන්නේ මෝචරයට පැමිණෙන ලෙසයි. එම සිදුවී අවුරුදු 10කට පසුවද තවමත් මට එය මතක් වෙන සෑම අවස්ථාවකදීම මගේ මුළු ලෝකයම කඩා දැමූ අසේ හැඟීමක් දැනේ. මගේ පියා ඝාතනය වන විට මට අවුරුදු 23කි. කෙදිනකවත් උසාවි භූමියකට පොලිසියකට පය නොතිබූ මා සහ මගේ මව මගේ පියා ඇතුළු මියගිය පිරිසේ නඩුව වෙනුවෙන් අවුරුදු 5ක් පුරා උසාවි ගානේ රස්තිය අදවිමු. ඕනෑම තරුණයෙකුගේ විනෝදයෙන් සතුටින් ජීවත් යුතු කාලයේ මා ගත කළේ මිනීමරුවන් රැසක් සමග ගැටෙමිනි. කිසිම පුද්ගලයෙකු ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට දියණියක් සිටිනවද නැද්ද යන්න ගැන නොදැන සිටි අවස්ථාවක එක රැයින් මා කවුද යන ජනතාව දැනගත්ත. බොහෝ සතුරන් මට ඇතිවන්නට විය. ඒ පියාගේ නඩුව මම ඉදිරියට ගෙන යාම හේතු කොටගෙනය. මාගේ පියා මියගේ අවස්ථාවේ සිට පක්ෂ විපක්ෂ සෑම දේශපාලඥයෙකුම නිලධාරියෙකුම ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියත් ඔබ පැමිණියේ නැත. ඔබ පළමුව කළේ හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන දුම්රිය සිල්ලා මන්ත්‍රීතුමා සිංගප්පූරුවට යැවීමට කටයුතු කිරීමයි. පෙර කී අය දුම්රිය සිල්ලා මහතා බලන්නට ගියත් ඔවුන් මාගේ පියාට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. දිවංගත TB ඉලංගරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් 1977 දී ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දේශපාලනයට පැමිණි අතර පසුව විජය කුමාරතුංග මහතා සමග ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු ලෙස දේශපාලන කටයුතු සිදු කළේ 1994 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කිරීමෙන් පාර්ලිමේන්තුවට තීරපත් වූ මගේ පියා 1996 දී ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබා ගත්තේ කොළඹ නිල් කොඩියක් දමන්නට පුද්ගලයන් 10ක් සොයාගැනීමට නොහැකි කාලවකවානුවකය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඇතැම් අවස්ථාවල කොළඹ දිස්ත්‍රික්කයේ තනියම සටන් කළ අයෙකි. මහින්ද රාජපක්ෂ මහතා දැන හඳුනාගත් සිට මහින්ද අයියා ලෙසින් මාගේ පියා ඔහුට ආමන්ත්‍රණය කළේ වචනයට පමණක් සීමා නො සහෝදර බැඳීමක් මහින්ද මහතා සමග ඇති කරගත් බැවිනි. සැපේදී දුකේදී සෑම අවස්ථාවකදීම මහින්ද මහතා වෙනුවෙන් මාගේ පියා පෙනී සිටියේය. චන්ද්‍රිකා මැතිණිය විපක්ෂ නායක දුරය වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට යන අවස්ථාවේදී එම තීරණයට විරුද්ධව සටන් කළේ මගේ පියාය. අගමැති අපේක්ෂක දුරය නොදීමට තීරණය කළ අවස්ථාවේ ඒ වෙනුවෙන් සටන් කළේ මගේ පියාය. ඉතිහාසය දන්නා පාර්ලිමේන්තු නියෝජනය කරන නොකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වර්තමානයේ පොදු ජන පෙරමුණ සිටින ඕනෑම දේශපාලඥයෙකුගේ මෙම ඉතිහාසය ඔබට අසා දැනගැනීමට හැකිය. අගමැතිතුමාගෙන් මෙම ඉතිහාසය අසා දැනගන්න. හිතට එකඟව තමාට හරියයි හැඟෙන තැන මගේ පියා සිටගත්තේ. තම සදාකාලික මිතුරා සහෝදරයා වෙනුවෙන් කැපවූයේ. කෙදිනකවත් තම ප්‍රතිපත්ති පවා දුන්නේ නැත. සෑම අවස්ථාවකදීම පොඩි මිනිහා කම්කරුවා වෙනුවෙන් හැඩ නැගීය. දේශපාලනයෙන් හම්බ කරගත්තේ නැත. පක්ෂ විපක්ෂ සෑම දේශපාලකගේ මිතුරුකු ලෙස සහෝදරයෙකු ලෙස කටයුතු කළේය. එහෙත් ඔහුගේ කටින් එක් වැරදි වාක්‍යයක් ඔහුගේ ඝාතනයට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ වේදිකාවේ පිටවිය. ආරක්ෂක ලේකම් ජනාධිපතිතුමාගේ සහෝදරයාව අරගෙන මේ කොළොන්නාවේ සංවිධායකවරයාව කුඩු විකුණන ගයක් ගානේ අරන් යනවා. ඒකයි මට තියෙන දුක. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපි සියලු දෙනා එකතු වෙලා ප්‍රසන්න දිනනවා විතරක් නෙමෙයි, අපි අමාරුවෙන් හදාගත්තු ඒ රාජපක්ෂ පරපුර මේ කුඩුකාරයන්ගෙන් බේරා ගන්නත් අපි සටන් කරන බව මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. මේ වචන කිහිපය ඔහුගේ මරණයට හේතු වන්නට ඇතැයි මම විශ්වාස කරමි. මේ වචන කිහිපය ඔහුගේ අවසන් ප්‍රසිද්ධ වචන කිහිපයයි. ජනාධිපතිතුමනි, වර්තමානයේ මේ වාක්‍ය කිහිපයක්
කෙතරම් සත්‍ය වී ඇද්දැයි කියා ඔබම තනිව කල්පනා කර බලන්න. මාගේ පියාගේ ඝාතනය ඉතා භයානක ලෙස අවුරුදු 10ක් තිස්සේ තවමත් මාගේ මතකයේ සටහන් වී ඇත. එම සිතුවිලි වලින් මිදීමට වරින් වර ප්‍රතිකාර ලබා ගැනීමට පවා මට සිදු වී ඇත. දරුවන් තිදෙනෙකුගේ මවක ලෙස මම කෙතරම් සුබවාදීව සිටීමට උත්සාහ කළද යම් යම් අවස්ථාවලදී මගේ පියාගේ අහිමිවීම මාගේ මනසට දරුණු ලෙස වද දෙයි. හිරුණුකා මැතිනි හිතේ තියෙන දුකට තව ගොඩක් දේවල් ඇයගේ ලිපියේ ලියලා තියෙනවා. කොහොම වුණත් ඉදිරියටත් මෙවැනි විශේෂ තොරතුරු දැනගන්න අවි TV අපිව subscribe කරන්න.